වස්සාන ධර්ම දේශනා සන්හන් සකිල සම්භාසං. කතා කරනකොට මෘදු මොලොක් ප්‍රිය වචන කතා කරන්න ඕන. මේ වචනවලට සමාජයක් සුවපත් කරන්නත් පුළුවන්, සමාජයක් විනාශ කරන්නත් පුළුවන්. වනසන්න සනසන්න දෙකම කරන්න පුළුවන් මේ වචනවලට. ඒ නිසා මෘදු මොලොක් වචන පාවිච්චි කරන්න. රළු කঠোর වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා කතා කළොත් කෙනෙක්ගේ හිතක් රිදෙනවම තමයි. කාගේවත් හිතක් රිද්දල සතුටු වෙන්න තත්වෙටපත් වෙන්න එපා. මෘදු මොලොක් වචන පාවිච්චි කරන්න. ඒ මෘදු මොලොක් වචන සුභාසිත වාග්මාලාවක ලක්ෂණයක්. මේ අත අහලා තියෙනවනේ සුභාසිත වචනවල අන්තර්ගත වෙන්න ඕන අංග. කතා කරනකොට මේ කතා කරන්න පුළුවන් කියලා කතා කර යන්න නෙවෙයි, ඒක කළමනාකරණය කරන්න ඕන. ඒක ලස්සන්ට හදන්න ඕන. ඒතකොට සුභාසිත වචනමාලාවක තියෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි කාලේනච භාසිතා හෝති. කතා කරනකොට පින්වතුනි හොඳට මතක තියාගෙන කතා කරන්න වෙලාවක් තියෙනවා. හැම වෙලාවෙම කතා කරන්න සුදුසු නෑ. සුදුසු වෙලාවෙදි කතා කරන්න ඕන. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන නුසුදුසු වෙලාවක කතා කරනවා, සුදුසු වෙලාවෙ කතා නොකර ඉන්නවා. ඒ නිසා කතා කරන්න සුදුසු කාලේ කතා කරන්න. කතා කරන්නත් සුදුසු වෙලාවල් තියෙනවා, නුසුදුසු වෙලාවල් තියෙනවා. නුසුදුසු වෙලාවල් වල කතා කරන්න ගියොත් ඒවා ඇත්ත වෙන්න පුළුවන්, මෘදු මොලොක් වචන වෙන්නත් පුළුවන්. මොනවා වුණත් සුදුසු නැත්තම් ඒ සුදුසු නැති වෙලාවේ කතා කරන්න යන්න එපා. එහෙම කළොත් අර දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ හිටපු කුකුලට වෙච්ච දේ වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයා. එතුමන්ගේ ප්‍රධාන අරමුණු වන්නේ පරලෝසපත් කල්යාණී පරණවිතාන හෙවත් ආදරණීය තිලකා නැන්දාට, කුලසේන ඩී සිල්වා හෙවත් ආදරණීය රාහුල මාමාට, සුමනපාල ඒකනායක ආදරණීය ගුරු පියාණන්ට, රත්නායක මුදියන්සේලාගේ විමල් රාජසේකර දයාබර මාමණ්ඩියට, ටී කොලියට් ගුණසේකර සොයිසා සියා ඇතුළු නමින් පරලෝසපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශෂී ක්‍රිෂාන් මහත්මයාගේ දෙසැම්බර් මාස 9 වන දිනට යෙදුණු ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිත්ති භරං ජන්තුං කුලේ ජෙට්ඨාපචායිනං සන්හං සක්හිල සම්භාසං පේසුනියප්පහායිනං මච්ඡේර විනයේ යුත්තං සච්ඡං කෝධාභිභුං නරං තං වේ දේවතාවතිංසා ආහු සප්පුරිසෝ ඉතිති.
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්තුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙනෙන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශෂී ක්‍රිෂාන් ගුණසේකර මැතිතුමන් ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් ඒකරාශී වෙලා බොහොම වටිනා අරමුණු රැසක් මූලික ස්ථානයේ තියාගෙනයි මේ උතුම් පින්කම අද රට පුරා ලොව පුරා බුදුබණ අහන්නට කැමති කොයි කවුරුත් වෙනුවෙන් සම්පූර්ණත්වයට පත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ සක්ක සංයුත්තේ සඳහන් වන දේවා සත්ත වතපද සූත්‍රය. සත්ත වතපද සූත්‍රය තුල අන්තර්ගත වෙන්නේ අප විසින් සිදු කළ යුතු පිළිපැදිය යුතු වටිනා කාරණා පිළිබඳව. සත්ත කියලා කියන්නේ 7ක්. වත කියලා කියන්නේ පිළිපැදිය යුතු කාරණා. අප විසින් සිදු කළ යුතු කාරණා. එතකොට මේ සත්වත පද සූත්‍රයේදී අපට බුදුරජාණන් වහන්සේ වටිනා කාරණා කිහිපයක් ඉස්මතු කරනවා. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ අනේපිඩු සිටුතුමා විසින් පූජා කරපු ඒ උතුම් පිම්බිමෙහි වැඩ වාසය කරමින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා සිදු කරපු සූත්‍රයක්. මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි වෙනවා සක්දිවිඳු විසින් ඒ තත්වයට පත්වීම පිණිස අනුගමනය කරපු කාරණා. එතකොට අපිත් අපේ ජීවිත ගමන තුළ මේ සූත්‍ර දේශනාවේ පෙන්눔 කරන කාරණා මනාව සම්පූර්ණත්වයට පත් කරනවා නම් අපටත් සුගතිගාමී වෙන්න, ඒ වගේම ඉහළ තත්ත්වවලට පත්වෙන්න ඒ ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඉතින් මේ පුරපසළොස්වක පොහොය දවසේ ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ අප විසින් පිළිපැදිය යුතු කාරණා පිළිබඳව පැහැදිලි කරන්න. මාතා පෙත්ති භරං ජන්තුන් කුලේ ජෙට්ඨා පචායිනං සන්හං සඛිල සම්භාසං පේසු නෙය්‍යප්පහායිනං. පළවෙනි කාරණාව තමයි මාතා පෙත්ති භරං ජන්තුන්, තමන්ව මෙලොවට බිහි කරපු අම්මට තාත්තට සැලකීම. ඊළඟට කුලේ ජෙට්ඨා පචායිනං, තමන්ට වඩා වැඩිහිටි තමන්ගේ පවුලේ වැඩිහිටියන්ට පිදිය යුතු අයට පුදන ස්වභාවය. එවැගේම සන්හං සකිල සම්භාසං, මෘදු මොලොක් වචන කතා කිරීම. පේසු නෙය්‍යප්පහායිනං, කේලම් කියන එකෙන් වැළකී වාසය කිරීම. මච්ඡේර විනයේ යුත්තං, මසුරු මල දුරු කරලා එවැගේම පරිත්‍යාගශීලීත්වය ඉස්මතු කරගෙන කටයුතු කරන ස්වභාවය. සච්ඡං, ඇත්ත කතා කිරීම. කෝධාභිභුං නරං, ක්‍රෝධය මැඩලු, ක්‍රෝධය දුරු කරපු පාලනය කරගත්ත පුද්ගලයෙක් බවට පත්වීම. මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයා. මොන ලක්ෂණ වලින්ද? මාතා පෙත්ති භරං ජන්තුන් කුලේ ජෙට්ඨා පචායිනං, අම්මට තාත්තට මනාව සලකන, ඒ වගේම කුලයේ ජේෂ්ඨයන්ට වැඩිහිටියන්ට, තමන්ගේ පරපුරේ වැඩිහිටියන්ට සැලකීම, මෘදුමොලොක් වචන කතා කිරීම, කේලම් නොකීම, එවැගේම මසුරුකම පාලනය කරගත්තු, ඇත්ත කතා කරන, කෝධා බිබුන්නරං, ක්‍රෝධය පාලනය කරගත්ත මනුස්සයා පුද්ගලයා. තං වේ දේවා තාවතින්සා ආහු සප්පුරිසෝ ඉති. ආන්න ඒ පුද්ගලයාව, ඒ මනුෂ්‍යව
තව්තිසා වැසි දෙවියෝ සත්පුරුෂයෙක් කියලා හඳුන්වනවා. එතකොට මේ දෙවිවරු විසින් සත්පුරුෂයෙක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව ජීවිතේ තේරුම් අරගෙන ඒ පිළිවෙත ඒ ප්‍රතිපදාව තුළ ඉදිරියට ගමන් කරන පුද්ගලයාට. එතකොට මෙතනදී අපි සාකච්ඡා කළ යුතු කාරණා 7ක් තිබෙනවා. ඒකේ පළවෙනි කාරණාව තමයි අම්මට තාත්තට සලකන එක. තමන්ගේ ජීවිතේ තමන්ට ලැබෙන වටිනාම චරිත දෙක තමයි අම්මා සහ තාත්තා. දැන් බුදුහාමුදුරුවෝ දඹදිව පහළ වෙන්නේ විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි තිබුණු පරිසරයක. ඒ කාල සීමාව වෙනකොට බොහෝ දෙනෙක් කල්පනා කරපු දෙයක් තමයි මේ ලෝකයේ මවල තියෙන මහා බ්‍රහ්මයාය කියලා. එහෙම හිතාගෙන මහා බ්‍රහ්මයාට හිතාගන්න බැරි සත්කාර පිදුම් සිදු කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේට මේ ගැන දැනගන්න ලැබුණාම බුදුහාමුදුරුවෝ මතක් කළේ බ්‍රහ්මාති මාතා පිතරෝ, මේ ලෝකයේ තමන්ට මවල තියෙන මහා බ්‍රහ්මයා වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ අම්මා සහ තාත්තා. ඒ නිසා අම්මට සැලකීම, තාත්තට සැලකීම, මහා බ්‍රහ්මයාට යම්කිසි සැලකීමක් සිද්ධ කරනවා නම් ඒහා සමාන සැලකිල්ලක් දැක්විය යුතුයි. එතකොට මහා බ්‍රහ්මයාට මහ පුදුම සැලකිල්ලක් ඒ කාලේ තිබිලා තියෙනවා. එතකොට ඒ කාලයට අනුව බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ අම්මටයි තාත්තටයි සැලකීම සිද්ධ කරන්න. දැන් මහා බ්‍රහ්මයා පැත්තකින් තියන්න බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මොකද්ද මේ කියන්නේ? යම් කිසි කෙනෙක් මට සලකන, පුදන, ගෞරව කරන විදියක් තියෙනවා, තමන්ගේ අම්මට ඒ විදියට සලකන්න, තාත්තට ඒ විදියට සලකන්න. එතකොට බුදුහාමුදුරුවන්ට සලකන විදියට සලකන්න සුදුසුයි කියලා පැහැදිලි කළා. එතකොට එතනදී අදහස් කරන්නේ නැහැ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේ හා සමානමයි කියලා. සර්වඥතා ඥාණයෙන් යුක්තයි කියලා කියන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවන්ට යම්කිසි ගෞරවයක් දක්වනවා නම් ඒ වගේ ගෞරවයක් දරුවන් විසින් දෙමව්පියන්ට සිදු කළ යුතුයි. ඒ නිසා තමයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා කියලා කියන්නේ. ඒ වගේම පුබ්බාචරිය, දරුවෙකුට ජීවිතේ ලැබෙන මුල්ම ආචාර්යවරු දෙන්න අම්මයි තාත්තයි, වෙන කවුරුත් නැහැ. අපට මුලින්ම උගන්වන්නේ යන හැටි, කන හැටි, බොන හැටි, මේ හැම එකක්ම උගන්වන්නේ අම්මයි තාත්තයි. ඒ නිසා මුල් ගුරුවරු දෙන්නට ඉහළ සැලකීමක් සිද්ධ කරන්නට අවශ්‍යයි. එතකොට මේ දෙමව්පියන්ට සලකනවා කියන එක අපට මෙලොව ගමන සුවපත් කරගන්න අතිශයින්ම වටින හේතුවක් වෙනවා. ළමයෙකුට ජීවිතේ ලබා ගන්න පුළුවන් ඉහළ ආශිර්වාදයන්ගෙන් එකක් තමයි මේ දෙමව්පියන්ගේ ආශිර්වාදය. මොකද හේතුව මේ කෙනෙක් ආශිර්වාදයක් කරනකොට ඒ ආශිර්වාදය කරන කෙනාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ අතිශයින් වැදගත්. ඒ ආශිර්වාදයේ ප්‍රබල ආශිර්වාදයක් බවට පත් වෙන්න. පිරිසිදු සිතකින් සිදු කරන ආශිර්වාදය ඉහළ ආශිර්වාදයක්. එතකොට දරුවෙකුට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව අවංකවම හදවතින්ම ආශිර්වාද කරන චරිත දෙක තමයි අම්මා සහ තාත්තා. ඒ නිසා අම්මගේ තාත්තගේ ආශිර්වාදය අපි බලාපොරොත්තු විය යුතුයි. දෙමව්පියන්ට සැලකීම අත්‍යවශ්‍යයි. ජීවත් වෙලා ඉන්න කාලෙදී අම්මට තාත්තට අපි සලකන්න ඕන. ළමා කාලය ගත කරන දරුවෝ හැටියට කල්පනා කරන්න ඕන. ළමා කාලෙදිම අම්මටයි තාත්තටයි සලකන්න. කොහොමද ළමා කාලෙදී අම්මටයි තාත්තටයි සලකන්නේ? ළමා කාලයේදී අම්මටයි තාත්තටයි සලකන්න රස්සාවකට ගිහිල්ලා හම්බ කරලා කණ්ඩු වියලා දෙන්න ඕන නැහැ. ඒ ඔක්කොම අම්මයි තාත්තයි බලනවනේ. එතකොට ළමා කාලයේ ගත කරන ළමයෙකුට තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් කරන්න පුළුවන් වටිනාම දේ තමයි අම්මා තාත්තා බලාපොරොත්තු වෙන විදිහේ දරුවෙක් හැටියට ගොඩ නැගෙන එක. අම්මා තාත්තා බලාපොරොත්තු වෙන විදිහට හොඳට ඉගෙන ගන්න එක. ගුණධර්ම පෝෂණය කරන එක. අම්මගේ තාත්තගේ හිත නොරිදෙන විදිහට, ඒ දෙන්නා දුකටපත් නොවන විදිහට තමන්ගේ හැසිරීම සකස් කර ගැනීම.
අම්මට තාත්තට කීර්තිය ඇති වෙන විදියට, අම්මට තාත්තට සතුටක් ඇති වෙන විදියට සමාජය තුළ ජීවත් වීම, ළමා කාලය තුළ අධ්‍යාපනයේහි මනාව යෙදීම, ගුණධර්ම පෝෂණය කරගනිමින් කටයුතු කිරීම දරුවන් විසින් දෙමව්පියන්ට ළමා කාලෙදිම දක්වන සහයෝගය, උපස්ථානය. ළමා කාලෙදී ඒ විදියට දෙමව්පියන්ට සලකන්න ඕන. ඊළඟට තරුණ වියට ආවහම තමන් රැකී ආරක්ෂා කටයුතු වල යෙදෙනකොට තමන් තරුණ වෙනවා කියන්නේ දෙමව්පියෝ වයසට යනවා කියන එකයි. එතකොට තමන් තරුණ වියටපත් වෙනකොට රැකී ආරක්ෂා කටයුතු වල යෙදෙනකොට දෙමව්පියන්ගේ කුදුමහත් කටයුතු ටික සොයා බැලීම, අම්මා ගැන තාත්තා ගැන හොයලා බලලා ඒ අයට අවශ්‍ය කරන දේවල් ලබා දීම, අසනීප වුණා නම් උපස්ථාන කිරීම, බෙහෙත් ටික අරන් දෙන එක, මෙන්න මේ කටයුතු ටික නොපිරිහෙලා ඉටු කරන්නට ඕනේ. ජීවත් වෙලා ඉන්නකම් අම්මටයි තාත්තටයි තාම හොඳින් සැලකීම, ඔවුන්ගේ කුදුමහත් කටයුතු ඉටු කරලා දෙන එක සත්පුරුෂ දරුවන්ගේ යුතුයකම. ඒක අමතක කරන්නට හොඳ නැහැ. ඒ වගේම තමයි දෙමව්පියෝ මියදුනාට පස්සේ, මරණයටපත් වුණාට පස්සේ කලින් කල වරින් වර තමන්ගේ දෙමව්පියන්ගේ ගුණ මෙනෙහි කරමින්, අම්මා මට මේ තරම් උදව් කරලා තියෙනවා, අම්මගේ ගුණ, තාත්තගේ ගුණ, ඒ දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කරගනිමින් විවිධ පින්කම් සිදු කරලා පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි. එතකොට මියදුනාට පස්සෙත් අපි දෙමව්පියන් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න ඕන. එතකොට ඒ කාලවලදී අපට ඉටු කළ යුතු යුතුයකම් තිබෙනවා. ඒවා මොනවද කියලා හඳුනගෙන අපි ක්‍රියාත්මක කරන්න ඕන. දැන් අපි දෙමව්පියන්ට සලකනවා කියලා මිය ගියාට පස්සේ පුණ්‍ය අනුමෝදනත් සිද්ධ කරනවා. හැබැයි මතක තියාගන්න, මේ භවයේ අම්මා තාත්තා විතරක් නෙවෙයි අපට යුතුයකම් ඉටු කරන්න තියෙනවා මේ සංසාර ගමන පුරාම අපට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ වටින චරිතවලට. දැන් මේ භවයේ විතරක් නෙවෙයි, අපි මේ සංසාර ගමනේ බොහෝ දීර්ඝ කාලයක් සැරිසරනවා. එතකොට අපට අම්මා වෙච්ච තාත්තා වෙච්ච අය ඕන තරම් අපෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නව වෙන්න පුළුවන්. එතකොට සසරගත දෙමව්පියෝ සිහිපත් කරලා අපි පුණ්‍ය අනුමෝදනා කරන්න ඕන. මේ දෙමව්පියෝ සිහිපත් කරගෙන දෙමව්පියන්ට සැලකීම, ඒ වගේම මිය ගියාට පස්සේ පුණ්‍ය අනුමෝදනා කිරීම, සසර ගමනේදී Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම පින් අනුමෝදන් කරනවා නම් මතක තියාගන්න පින්වතුනි, එය නිවනටත් හේතුවක් වෙනවා. දෙමව්පියන්ට සැලකීම නිර්වාණය සලසා ගැනීමටත් හේතුවක් බවට පත් වෙනවා. මොකද යම් යම් අවස්ථාවලදී නොමග යනකොට නිවැරදි මගට එන්න දෙමව්පියන්ගේ ආශිර්වාදය බලපානවා. දැන් හොඳම සූත්‍ර දේශනාවක් තියෙනවා මේ සානු සූත්‍රය කියලා. සානු සූත්‍රය තේරගාථාවෙත් සඳහන් වෙනවා සානු තේරගාථා කියලා. මේ සානු මහරහතන් වහන්සේගේ ගාථා මේ සානු සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා බොහොම වටින කාරණාවක්. මේ සානු කියලා කියන්නේ එක්තරා පොඩි හාමුදුරුව කෙනෙකුගේ නමක්. සානු සාමණේරයන් වහන්සේ බුදුහාමුදුරුව වැඩ හිටපු කාලේ මේ සානු සාමණේරයන් වහන්සේ පැවිදි දිවියට පත් වෙලා බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංගරුවන පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගෙන හොඳට මහානකම සිද්ධ කරපු සාමණේරයන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ගුණ හරියට වර්ණනා කරලා තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසත්, ඒ වගේම දෙවිවරුත්. මොකද හේතුව මේ සානු සාමණේරයන් වහන්සේ විහාරස්ථානයේ කටයුතු සොයලා බලලා ඊටාම හොඳින් තුන්රුවන කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. ධම්සභා මණ්ඩපයේ පිරිසිදු කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට බණ අහන්න ඉඩකඩ සලස්වලා දීලා මේ සානු සාමණේරයන් වහන්සේම දක්ෂ විදියට බණ කියනවා, ලස්සනට බණ කියනවා. පිළිවෙලට පැහැදිලිව ධර්ම දේශනා පැවැත්වීමේ හැකියාවකුත් මේ සාමණේරයන් වහන්සේට තිබුණා. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස හරි කැමැති මේ සානු සාමණේරයන් වහන්සේගේ ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න. ඉතින් පින්වතුනි, මේ සානු සාමණේරයන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට ඔය සිව්වන පිරිස විතරක් නෙවෙයි දෙවිවරුත් එනවා බණ අහන්න. ඒ තරම් ප්‍රියයි. දෙවිවරු විතරක් නෙවෙයි යක්ෂයොත් එනවා බණ අහන්න.
දැන් හිතයි යක්කු කොහොමද බණ අහන්නේ කියලා. මතක තියාගන්න දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු පිළිබඳව කල්පනා කරනකොට මේ දිව්‍ය ලෝකවල ඉන්නවා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු කියලා. එතකොට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බණ අහන්න කැමැති. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බණ අහන්න අකමැති. දැන් යක්කු අතරෙත් ඉන්නවා බණ අහන්න කැමැති යක්කු සහ බණ අහන්න අකමැති යක්කු. දැන් ඔය සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික කියලා මේ දිව්‍ය ලෝකෙත් ඉන්නවා මනුස්ස ලෝකෙත් ඉන්නවනේ. දැන් පෙර පිනට උපදින මනුස්ස ලෝකේ ඔක්කොම සම්‍යක් දෘෂ්ටික නෑනේ. එතකොට මේ මනුස්ස ලෝකයේත් බුදුබණ අහන්න කැමැති මිනිස්සු ඉන්නවා අකමැති මිනිස්සුත් ඉන්නවා. බුදුහාමුදුරුවන්ට ධර්මයට සංඝ රත්නයට පුදුම ශ්‍රද්ධාවකින් ක්‍රියාත්මක වෙන මිනිස්සු වගේම තුන්රුවනත් එක්ක තරහ ඇති කරගෙන බුදු පිළිම පොලේ ගහන ගිනි තියන ධර්ම ග්‍රන්ථ ගිනි තියන මිනිස්සුත් අපේ සමාජයේ නැතුව නෙවෙයි. එතකොට දිව්‍ය ලෝකෙත් එහෙමම තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බණ අහන්න බොහොම ප්‍රියයි. ඉතින් මේ සානු සාමණේරයන් වහන්සේ ධර්මදේශනා පවත්වනකොට මේ බණ අහන්න කැමැති දෙවිවරු තරි උවමනාවෙන් බණ අහනවා. ඒ වගේම බණ අහන්න කැමැති යක්ෂයොත් ඇවිල්ලා බණ අහනවා. ඉතින් සානු සාමණේරයන් වහන්සේ ගැන හරි පැහැදීමක් මේ හැමෝටම තිබුණා. හැමෝම කැමැති, හැමෝම ප්‍රියයි. තරුණ වියට පත්වෙච්ච සානු සාමණේරයන් වහන්සේ සාමණේර අවදීදීම දිනක් කලබලේ ගෙදර යනවා. අම්මා බලන්න අම්මා හම්බෙන්න ගෙදර යනවා. ගෙදර ගියාම අම්මා මොකද කළේ? පොඩි හාමුදුරුවන්ට වැඳලා සානු සාමණේරයන් වහන්සේට වැඳලා ආසනයක් පිළියෙල කරලා ආසනේ වැඩ ඉන්න කියලා හාමුදුරුවන්ට කියලා පොඩි හාමුදුරුවනේ මේ ආසනේ වැඩ ඉන්න දැන් දානෙටත් කිට්ටුනේ මම දානෙ ටික ඉක්මනට සකස් කරන්නම් කියලා අම්මා ගියා දානෙ හදන්න. මේ දානය සකස් කර ඉන්න අතරේ මේ සානු සාමණේරයන් වහන්සේට යක්ෂාවේශයක් සිද්ධ වෙනවා. මේ සානු සාමණේරයන් වහන්සේ වාඩි වෙලා හිටපු අසුන්ගෙන හිටපු ආසනෙන් බිමට වැටුණා. වැටෙනකොටම අම්මා දැක්කා පොඩි හාමුදුරුවෝ අසාමාන්‍ය විදියට බිමට වැටුණා. අම්මා මොකද කළේ? බොහොම කලබලෙන් දුවගෙන ඇවිල්ලා බිම වාඩි වෙලා පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අම්මා ඔඩුක්කුවටට ගත්තා. අම්මනේ. අම්මා මොකද කරන්නේ? පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අතගගා අම්මට තේරුණා මේ යක්ෂාවේශයක් අමනුෂ්‍ය බලපෑමකට තමයි මගේ පොඩි හාමුදුරුවෝ පත් වෙලා තියෙන්නේ. මේ අම්මා ප්‍රකාශ කළා ඒ වෙලාවේ තිබිච්ච දුකත් එක්කම අම්මට කියුණා. අම්මා කිව්වා මම අහලා තියෙනවා රහතන් වහන්සේලා ධර්මදේශනාවලදී ප්‍රකාශ කරනවා සීලය ගුණය පෝෂණය කරන සිල්වත් ගුණවත් උදවියත් සමග යක්කු සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මම අහලා තියෙනවා එහෙම කියනවා. ඒත් මට අද පේනවා මගේ මේ සානු සාමණේරයන් වහන්සේ සමග යක්කු සෙල්ලම් කරන්න පටන්ගෙන. බලන්න මේ අම්මට කියවිච්ච දේ. මං අහලා තියෙනවා ධර්මදේශනාවලදී රහතන් වහන්සේලා ප්‍රකාශ කරනවා සිල්වත් ගුණවත් උදවියත් එක්ක යක්කු සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒත් මට අද පේනවා මේ සානු සාමණේරයන් වහන්සේ මගේ පොඩි හාමුදුරුවොත් එක්ක මේ යක්කු සෙල්ලම් කරන්න පටන් ගෙන තියෙනවා. මේ ප්‍රකාශය අම්මගේ කටින් පිට වුණාත් එක්කම සානු සාමණේරයන් වහන්සේට ආවේශ වෙලා හිටපු යක්ෂණියක් කතා කරන්න පටන් ගත්තා. මේ ආවේශ වෙලා තියෙන යක්ෂණියක්. මේ යක්ෂණිය කවුද? මේ යක්ෂණිය පිංගුතුනි සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා. මේ යක්ෂණියත් සානු සාමණේරයන් වහන්සේගේ බණ අහන්න යනවා. සානු සාමණේරයන් වහන්සේ මිහිරි හඬින් පැහැදිලිව දම් දෙසුම් පවත්වනකොට ඒ බණ අහන්න යන යක්ෂයන් අතරේ හිටපු යක්ෂණියක්. එක්තරා භවයක අම්මා. ඉතින් මේ යක්ෂණියට දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ගෙත් යක්ෂ ලෝකයේ යක්කුන්ගෙත් පුදුම ප්‍රසාදයක් තිබුණා. දෙවිවරු හරියට සලකනවා, ප්‍රශංසා කරනවා. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි මේ පොඩි හාමුදුරුවන්ගේ එක්තරා භවයක අම්මා වෙච්ච නිසා. මේ පොඩි හාමුදුරුවොත් ධර්මදේශනාවක් අවසන් කළාම අමතක නොකොට
සසරගත තමන්ගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් මේ යක්ෂණිය සානුසාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා. ඉතින් දෙවිවරු මේ බව දැනගෙන මේ යක්ෂණියට පුදුම විදියට සැලකුවා. ඒ සැලකුවේ මේ සානුසාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා නිසා. යක්කුත් කල්පනා කළා මේ අනිත් යක්කුන්ට නැති සැලකිල්ලක් දෙවිවරුන්ගේ මේ යක්ෂණියට තියෙනවා. යක්ෂය කරුණු හොයලා බලනකොට දැනගන්න ලැබුණා මේ ලස්සනට බණ කියන සානුසාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා තමයි මේ භවයේ යක්ෂණියක් වෙලා. ඉතින් මේ දෙවිවරු අතරෙත් යක්ෂයෝ අතරෙත් ප්‍රසාදයට පත්වෙච්ච යක්ෂණියක්. මේ යක්ෂණිය තමයි දැන් මේ සානුසාමණේරයන් වහන්සේට වැහිලා ඉන්නේ. එතකොට මේ වැහිච්ච යක්ෂණිය කතා කරන්න පටන් ගත්තා. දැන් මේ අම්මා ප්‍රකාශ කළා රහතන් වහන්සේලා ධර්ම දේශනාවලදී කියනවා මං අහලා තියෙනවා සිල්වතුන් එක්ක යක්කු සෙල්ලම් කරන්නේ නැහැ කියලා. හැබැයි මට අද පේනවා සානුසාමණේරයන් වහන්සේ සමග යක්කු සෙල්ලම් කරන්න පටන්ගෙන. ඒ වෙලාවේ මේ යක්ෂණිය සානුසාමණේරයන් වහන්සේවම පාවිච්චි කරලා කතා කරන්න පටන් ගත්තා. කතා කරලා මේ මෑණියන්ට කියනවා ඔබ හරි. රහතන් වහන්සේලා ධර්මදේශනාවලදී පවත්වනවා වගේම සිල්වත් ගුණවත් උදවියත් එක්ක යක්කු සෙල්ලම් කරන්න එන්නේ නැහැ. සානුසාමණේරයන් වහන්සේ මේ පොඩි හාමුදුරුවෝ නැගිට්ටට පස්සේ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ මම මෙන්න මෙහෙම දෙයක් කිව්වා කියලා පොඩි හාමුදුරුවන්ට දන්වන්න. බොහොම වටින කාරණාවක් මේ යක්ෂණිය ප්‍රකාශ කරනවා. මොකද්ද ප්‍රකාශ කරන්නේ? පොඩි හාමුදුරුවෝ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ මේ ශරීරයෙන් මම ගියාට පස්සේ පොඩි හාමුදුරුවන්ට කියන්න මම මෙහෙම කිව්වා කියලා. මොකද්ද කිව්වේ? රහසිගතව හෝ පාපී සිතවිල්ලකට අනුව ක්‍රියාත්මක වෙනවා නම් ඒ පාප කර්මයේ රහසිගතවද කරන්නේ කියන එක නෙවෙයි කර්මේ විපාක භුක්ති විඳින්න වෙනවා. ඒ බව මතක් කරගන්න. මොකද පින්වතුනි මේ සානුසාමණේරයන් වහන්සේ කලබලේ ගෙදර ගිහිල්ලා තියෙන නිකන් නෙවෙයි සිවුරු ඇරලා යන්න. පොඩි හාමුදුරුවන්ගේ හිතට ඇවිල්ලා තියෙනවා සිවුරු ඇරලා ගෙදර යන උවමනාව. තරුණ වියටපත් වෙනකොට විවිධ අදහස් වලට හිත යොමු වෙනකොට මේ සානුසාමණේරයන් වහන්සේට හිතලා තියෙනවා සිවුරු ඇරලා ගෙදර ගියා නම් හොඳයි කියලා. එතකොට සිවුරු ඇරලා ගෙදර නවතින්න තමයි එදා ගෙදර ගිහිල්ලා තියෙන්නේ. මේ සිවුරු ඇරලා යන එක නවත්ත ගන්න තමයි යක්ෂණිය සානුසාමණේරයන් වහන්සේට ආවේශ වෙලා තියෙන්නේ. මේ ගමනට බාධා කරන්න. මොකද මේ යක්ෂණිය දන්නවා මේ පොඩි හාමුදුරු මොනතරම් වටිනවද. එතකොට මේ යක්ෂණිය එක්තරා භවයක අම්මා වෙච්ච නිසා මේ පොඩි හාමුදුරු සසරගත දෙමව්පියන්ට පුදුම සැලකිල්ලක් සිද්ධ කළා, පුණ්‍යානුමෝදනා සිද්ධ කළා. ඉතින් මේ පිළිබඳව පොඩි හාමුදුරුවන්ට දැනුවත් කරන්න රහසිගතව කළත් කර්මයේ විපාක විඳින්න වෙනවා කියන එක කියන්නේ. දැන් බලන්න මේ කාටවත් නොදන්වා සිවුරු ඇරලා යන්න ගියේ ගෙදර. නමුත් යක්ෂණිය දැනගත්තා. ඒකෙන් අපිට හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි නත්ති ලෝකේ රහෝ නාම. හොඳට මතක තියාගන්න. මේ ලෝකයේ රහසක් කියලා දෙයක් නැහැ. අපි කල්පනා කරනවා මේක දන්නේ මං විතරයි. මේක කාටවත් මං කිව්වේ නැහැ. කවුරුත් මේ ගැන දන්නේ නැහැ. මම විතරමයි දන්නේ. මං හොර රහසේ මේ වැඩේ කළේ. එහෙම රහසිගතව කළා කියලා හිතුවට ඒක දන්න අය මේ ලෝකේ ඉන්නවයි කියන එක මතක තියාගන්න. සමහර විට තමන්ගේ සංසාර ගමනේ අම්මා වෙච්ච කෙනෙක්, තාත්තා වෙච්ච කෙනෙක්, නැත්නම් මියගිය තමන්ගේ දෙමව්පියෝ මේවා බලාගෙන ඉන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ ලෝකේ රහසක් කියලා දෙයක් නැහැ. කවුරුම හරි දන්නවා. දැන් මේ පොඩි ආන්දරෝ රහසිගතව සිවුරු ඇරලා ගෙදර යනකොට ඒක දැනගත්තා. ඒකයි කියන්නේ මේ රහසිගතව පව් කළාට බේරෙන්න බෑ කියන එක මතක තියාගන්න. ඒක කියන්න පොඩි හාමුදුරුවන්ට. මේ සිවුරු ඇරලා ගෙදර යන්නයි ඔය පොඩි හාමුදුරුවෝ ආවේ. බේරගන්න අම්මට කිව්වා. කියලා ඉවර වෙලා මේ යක්ෂණිය සානුසාමණේරයන් වහන්සේගේ ශරීරයෙන් ඉවත් වුණා. ඉවත් වෙනකොට අම්මා අඬන්න පටන් ගත්තා. අම්මා දැනගත්තා මොකටද මේ පොඩි හාමුදුරුවෝ ආවේ කියලා.
සිවුරු ඇරලා යන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගත්තාම අම්මට ඇඬෙන්න පටන් ගත්තා. සානුසාමණේරයන් වහන්සේට සිහිය ආවා. සිහිය ඇවිල්ලා බලනකොට අම්මා හොඳටම අඬනවා. සානුසාමණේරයන් වහන්සේ අම්මා ආමන්ත්‍රණය කරලා කියනවා අම්මේ ඇයි මේ අඬන්නේ? සාමාන්‍ය මිනිස්සෙක් අඬන්නේ එක්ක කෙනෙක් මැරුණාම. එහෙම නැත්තම් කෙනෙක් අතුරුදහන් වුණාම. දැන් අම්මේ මම මැරිලත් නැහැ අතුරුදහන් වෙලත් නැහැ. ඒ තම්ම ඇයි මේ අඬන්නේ? අම්මා පොඩි හාමුදුරුවන්ට බොහොම ලස්සන උත්තරයක් දුන්නා. පොඩි හාමුදුරුවනේ ඇත්ත. මේ ලෝකයේ කෙනෙක් අඬන්නේ එක්ක කෙනෙක් මැරුණාම එහෙම නැත්තම් කෙනෙක් අතුරුදහන් වුණාම. ඒ වගේම තමයි පොඩි හාමුදුරුවනේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා මේ ගිහි ජීවිතය අතහැරලා සියලු දුක් දුරු කරලා නිවන සලසා ගැනීමේ අදහසින් බ්‍රහ්මචර්යාවට බැසගත් කෙනෙක් නැවත වතාවක් කාමයටම බර වෙලා මේ ගිනි ගොඩටම තල්ලු වෙනවා කියලා දැනගත්තාම කෙනෙක් මැරුණා වගේ දුකක් ඇති වෙනවා. කෙනෙක් අතුරුදහන් වුණා වගේ දුකක් ඇති වෙනවා. ඇත්තටම බලන්න පින්වතුනි ළමෙක් පැවිදි කරන දවසේ අම්මා තාත්තා අඬනවා. ඒ වගේම මහාන වෙච්ච හාමුදුරු නමක් සිවුරු ඇරලා ගෙදර යනකොටත් අම්මයි තාත්තයි හඬා වැළපෙනවා. කෙනෙක් මැරුණා වගේ වේදනාවක් ඇති වෙනවා. කෙනෙක් අතුරුදහන් වුණා වගේ වේදනාවක් ඇති වෙනවා. මේ අම්මට ඇති වුණා මේ අදහස. සිවුරු ඇරලා යන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගත්තාම අම්මා අඬනවා. කෙනෙක් මැරුණා වගේ අඬනවා. කෙනෙක් අතුරුදහන් වුණා වගේ අඬනවා. පොඩි හාමුදුර අහනවා මොකටද අම්මේ අඬන්නේ? කෙනෙක් අඬන්නේ මැරුණාම එක්ක අතුරුදහන් වුණා. මම මැරිලත් නැහැ අතුරුදහන් වෙලත් නැහැ. එතකොට අම්මා මොකද්ද කිව්වේ? නැවත වතාවක් මේ ගිනි ගෙට එන්න තීරණය කළේ ඇයි පොඩි හාමුදුරුවනේ? හුණුවලු නිරයෙන් බේරිලා ගිහිල්ලා ඇයි පොඩි හාමුදුරුවනේ ආයෙත් මේ හුණුවලු නිරයට වැටෙන්න යන්නේ? හුණුවලු නිරය කියලා උපමා කළේ මේ ගිහි ජීවිතේට. ගිනි ගොඩක්. මේකෙන් බේරිලා ගිහිල්ලා ඇයි මේ එන්න හදන්නේ? නරකයෙන් බේරිලා ගිහිල්ලා ඇයි පොඩි හාමුදුරුවනේ ආයේ මේ නරකයට වැටෙන්න හදන්නේ? ගිනිගෙන දැවෙන ගෙයකින් පිච්චිච්ච නැති බඩු ටිකක් එළියට ඇදලා දාගත්තාම ඒ එළියට ඇදලා දාපු බඩු ටික ගිනි ගන්නෑ. මේ අම්මා පොඩි හාමුදුරන්ට කියනවා ගිනි ගන්න ගෙයින් එළියට ඇදලා දාපු බඩු ටික පොඩි හාමුදුරනේ ආයෙත් ගිනිගෙට විසි කරන්න දෙන්නේ. මේ ගිනි ගන්න ගේ ඇතුළට තල්ලු කරන්න දෙන්නේ, විසි කරන්න දෙන්නේ. පොඩි හාමුදුරනේ ඉක්මනටම ගුරු හාමුදුරු ළඟට යන්න. මහානදම් පුරන්න. මේ ඇති වෙලා තියෙන සිතිවිල්ල නිවැරදි නැහැ. මේක වැරදි. මේ සිතිවිලි වලට අනුගතව කටයුතු කළොත් නැවත පිච්චෙන්න වෙනවා පොඩි හාමුදුරුවනේ. ඒ නිසා ගුරු හාමුදුරුවෝ ළඟට යන්න. අර යක්ෂණිය දීපු අවවාදය අම්මා දුන්නා. පොඩි හාමුදුරුවන්ට අම්මා දුන්නු ඒ උපදෙස එක්තරා භවයක අම්මා මේ භවයේ යක්ෂණියක් වෙච්ච ඒ යක්ෂණිය දුන්නු උපදේශය හිතට මහ පුදුම ශක්තියක් වුණා. ගන්න හිතාගෙන හිටපු වැරදි තීරණය නිවැරදි කරගන්න පුළුවන්කම ලැබුණා. පොඩි හාමුදුර කල්පනා කළා ඇත්ත. මේ හුණු අලු නිරයෙන් එළියට ගිහිල්ලා ආයෙත් මේ හුණු අලු නිරයට එන්න ඕනේ. නරකයෙන් බේරිලා ගිහිල්ලා ආයෙසරයක් මේ නරකයට වැටෙන්න ඕන නැහැ. ගිනි ගන්න ගෙට එළියට දාපු බඩු ටික ආයෙ වීසි කරන්න ඕනේ. මම නැවත වතාවක් ආරාමයට වඩිනවා කියලා පොඩි හාමුදුරු ගුරු හාමුදුරු ළඟට ගියා. විදර්ශනාව ප්‍රගුණ කළා. මේ අම්මා දුන්නු අවවාදේ නිතර මෙනෙහි කළා. කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. ඒ රහතන් වහන්සේ තමයි සානු මහ රහතන් වහන්සේ. තේරගාථාවේ සඳහන් වෙනවා මම සිවුරු ඇරලා යන්න ගියා ගෙදර. රහසිගතව ගියපු වෙලාවේ මට මෙන්න මෙහෙම සිදුවීමකට මුහුණ පාන්න සිදු වුණා. දෙමව්පියෝ මට ලබා දුන්නු අවවාද, අම්මා මට දුන්නු අවවාද මට නිවනට හේතුවක් වුණා. බලන්න අම්මට තාත්තට සලකනවා නම්, සසරගත තමන්ගේ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරනවා නම්
තමන්ගේ ජීවිතේ වැරදෙන්න යන බොහෝ තැන්වලදී තමන්ට බේරෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අම්මට තාත්තට සලකන්න. කුලේ ජෙට්ටහා පචායිනං තමන්ගේ පරපුරේ වැඩිහිටියන්ට සලකන්න. ඒ අයට අගෞරව වෙන විදියට වැඩ කරන්න එපා. වැඩිහිටියන්ට ගෞරව කරන එක අපේ සිරිතක්. දැන් එන්න මේ සමාජයේ වැඩිහිටියන්ට කතා කරන විදිය පවා නොදන්න සමාජයක් බවට පත්වේගෙන එනවා. අම්මට තාත්තට ඔයා එයා කියලා කතා කළේ නැහැ ශිෂ්ට සම්පන්න සමාජයේ. දැන් ඒවා සාමාන්‍ය වචන බවට පත් වෙලා ඔයා එයා මෙයා කියලා කතා කරනවා. අම්මට තාත්තට විතර නෙවෙයි අද භික්ෂුන් වහන්සේලාටත් සමහර කතා කරන්නේ ඔයා එයා මෙයා කියලා. වැඩිහිටියන්ටත් එහෙමයි. වැඩිහිටියන්ට කතා කරනකොට ගෞරවයෙන් යුක්තව කතා කරන්න ඕන. අපේ ක්‍රමය තුල එය තිබුණා. හැදිච්චකම අපි තුල තිබුණා. තාත්තා ගෙදරට එනකොට වැඩිහිටිය ගෙදරට එනකොට වාඩි වෙලා නම් ඉන්නේ පුටුවේ වාඩි වෙලා ඉන්නේ නැගිටිනෝ. කකුලක් උඩ කකුලක් දාගෙන නම් ඉන්නේ කකුල පල්ලෙහාට දාලා සංවර වෙනවා. දැන් එහෙම නෙවෙයි සමහර විට වැඩිහිටියෙක් ආවත් එහෙමම වාඩි වෙලා ඉන්නවා. මේ තමන්ගේ පරපුරේ වැඩිහිටියොද කියන එක අදාළ නැහැ. තමන්ට වඩා වයසින් වැඩිහිටි නම් ඒ වැඩිහිටියන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕන. තමන්ට වඩා ජීවිතයේ අත්දැකීම් තියෙන කෙනෙක් නිසා ඒ කෙනාට ගෞරවයක් ඇති කරන්න ඕන. එතකොට තමන්ගේ ගෙදරට අත්තම්ම එනවා නම් සීයා එනවා නම් නැන්ද එනවා නම් මාමා එනවා නම් වැඩිහිටි ඥාතීන් එනවා නම් ඒ අය එනකොට ඒ අයට ගෞරවයක් දැක්විය යුතුයි. ඒක අපේ සිරිත, ඒක අපේ ක්‍රමය, බුදුදහමෙන් පෝෂණය වෙච්ච ජන සමාජයක දකින්න තිබුණු ලක්ෂණය. දැන් සමහරක් විට ඈත තියා එනකොටම පුටුවේ වාඩි වෙලා ඉන්නවා සමහර. තාත්තා එනකොටත් කකුල උඩින් තියාගෙන ඉන්න අය ඉන්නවා. එහෙම ඉන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වැඩිහිටියන්ට ගෞරව කිරීම Tamanට සැනසෙන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙම ගෞරව කරන තරමට තමයි වැඩිහිටියන්ගේ අවවාද ලැබෙන්නේ. මොකද වැඩිහිටියෝ දැනගන්නවා මේ ළමයා අනතිමානී ගුණයෙන් යුක්තයි. එතකොට ඒකෙන අවවාදයක් උනත් දෙනවා. යා යුතු මග කුමක්ද නොයා යුතු මග කුමක්ද කියලා පැහැදිලි කිරීමක් කරලා දෙනවා. වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැත්නම් ඒ කෙනාට යහපත් දෙයක් හොඳ අවවාදයක් අහගන්න ලේසි වෙන්නේ නැහැ. එහෙම නැහැ කියන්නේ ඒ කෙනා විනාශ වීමේ ඉඩකඩ වැඩි. ඊළඟට සන්හං සකිල සම්භාසං කතා කරනකොට මෘදු මොලොක් ප්‍රිය වචන කතා කරන්න ඕන. මේ වචනවලට සමාජයක් සුවපත් කරන්නත් පුළුවන්, සමාජයක් විනාශ කරන්නත් පුළුවන්. වනසන්න සනසන්න දෙකම කරන්න පුළුවන් මේ වචනවලට. ඒ නිසා මෘදු මොලොක් වචන පාවිච්චි කරන්න. රළු කටෝර වචන පාවිච්චි කරන්න පුරුදු වෙන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා කතා කළොත් කෙනෙක්ගේ හිතක් රිදෙනවම තමයි. කාගේවත් හිතක් රිද්දලා සතුටු වෙන්න තත්වෙටපත් වෙන්න එපා. මෘදු මොලොක් වචන පාවිච්චි කරන්න. ඒ මෘදු මොලොක් වචන සුභාසිත වාග්මාලාවක ලක්ෂණයක්. මේත් අහලා තියෙනවනේ සුභාසිත වචනවල අන්තර්ගත වෙන්න ඕන අංග. කතා කරනකොට මේ කතා කරන්න පුළුවන් කියලා කතා කර යන්න නෙවෙයි, ඒක කළමනාකරණය කරන්න ඕන. ඒක ලස්සනට හදන්න ඕන. ඒතකොට සුභාසිත වචනමාලාවක තියෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි කාලේනච භාසිතා හෝති. කතා කරනකොට පින්වතුනි හොඳට මතක තියාගෙන කතා කරන්න වෙලාවක් තියෙනවා. හැම වෙලාවෙම කතා කරන්න සුදුසු නෑ. සුදුසු වෙලාවෙදි කතා කරන්න ඕන. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන නුසුදුසු වෙලාවක කතා කරනවා, සුදුසු වෙලාවේ කතා නොකර ඉන්නවා. ඒ නිසා කතා කරන්න සුදුසු කාලේ කතා කරන්න. කතා කරන්නත් සුදුසු වෙලාවල් තියෙනවා, නුසුදුසු වෙලාවල් තියෙනවා. නුසුදුසු වෙලාවල් වල කතා කරන්න ගියොත් ඒවා ඇත්ත වෙන්න පුළුවන්, මෘදු මොලොක් වචන වෙන්නත් පුළුවන්. මොනවා වුණත් සුදුසු නැත්තම් ඒ සුදුසු නැති වෙලාවේ කතා කරන්න යන්න එපා. එහෙම කළොත් අර දිසාපාමොක් ඇඳුරුතුමා ළඟ හිටපු කුකුලට වෙච්ච දේ වෙනවා. මේත් අහලා තියෙනවනේ. දිසාපාමොක් ඇඳුරුතුමාගේ ගෘහය තමයි ශිෂ්‍යයෝ ඉගෙන ගත්තේ. ඉස්සර එහෙමනේ. ගුරු ගෙදර, ගුරුවරයාගේ ගෙදරට තමයි යන්නේ. එතකොට මේ දිසාපාමොක් ඇඳුරුතුමාගේ ගෙදර මේ ශිෂ්‍යයන්ට උදේට නැගිටින්න වෙලාවට හඬලන කුකුලෙක් හිටියා.
ඉතින් කිසි කරදරයක් නැහැ. හැමදාම වෙලාවට කුකුල හඬලනවා. එතකොට ශිෂ්‍යෝ ටික නැගිටලා තමන්ගේ එදිනෙදා වැඩ ටික ආරම්භ කරනවා. අනේ මේ කලට වෙලාවට හඬලන කුකුලා මැරුණා. මැරුණට පස්සේ මේ ශිෂ්‍යයන්ට තවත් කුකුලෙක් ඕන වුණා උදේට නැගිටින්න. අද කාලේ වගේ එලාම ඔරලෝසු තිබුණේ නැහනේ. ඉතින් මොකද කළේ? හෙව්ව කුකුලෙක් හම්බුණා. කුකුලෙක්ව ඉතින් ඒ කුකුලව ගෙනාවා. ඉතින් කුකුලා ගෙනල්ලා දැන් නම් ඔන්න අපිට කරදරයක් නැහැ. වෙනදා වගේම වෙලාවට නැගිටලා වැඩ කරන්න පුළුවන් වෙයි කියලා ඔක්කොම ශිෂ්‍යෝ ටික නිින්දට ගියා. නිදියගෙන වැඩි වෙලාවක් නැහැ. බොහොම කෙටි වෙලාවකින් කුකුලා හඬලනවා. ශිෂ්‍යෝ ටික ඔක්කොම නැගිටලා බලනකොට නැගිටින්න ඕන වෙලාව නෙවෙයි. කුකුලට බැන බැන බුදිය ගත්තා. ඊළඟට ආයෙත් කුකුලා හඬලනවා. බලපුවම දවල් වෙලා. නැගිටින්න ඕන වෙලාව නෙවෙයි. හැමෝටම පරක්කු වෙලා. ඉතින් කලබලෙන් වැඩ පටන් ගත්තා. කුකුලට බැන බැන වැඩ කළා. මේ ශිෂ්‍යෝ ටික ඔක්කොම කල්පනා කළා මේ කුකුලා තියාගත්තොත් නම් අපිට වෙලාවට නිදියන්න නැහැ. වෙලාවට අවදි වෙන්න බෑ. මොකද මේ කුකුලා ඕන වෙලාවල් වලට තමයි හඬලන්නේ. ඕන වෙලාවල් වලට හඬලන්නේ නැහැ. අනවශ්‍ය වෙලාවල් වල හඬලනවා. ඒ නිසා හඬලන්න ඕන වෙලාව හරියට තේරුම් ගන්නේ නැති කුකුලෙක් තියාගෙන නැති වැඩක් නැහැ කියලා මොකද කළේ? කේන්ද ගිහිල්ලා මේ කුකුලාට ගහලා මරලම දැම්මා. එතකොට මේ කුකුලට විනාශ වෙන්න හේතු වුණේ හඬලන්න ඕන වෙලාව දැනගත්තේ නැති නිසා. දැන් එතකොට ඒ කුකුලෙක්නේ. දැන් මිනිස්සෙක් ගැන කල්පනා කරනකොට මිනිස්සයා කතා කරනකොට කතා කරන්න වෙලාවක් තියෙනවා. කාලේනච භාසිතා හෝති. ඒ වෙලාව දැනගෙන ඕන කතා කරන්න. ඊළඟට කාලේනච භාසිතා හෝති. ඊළඟට සච්චාච භාසිතා හෝති. කතා කරනකොට ඇත්ත කතා කරන්න ඕන. ඊළඟට සන්හාච භාසිතා හෝති. මේ මෘදුමලොක් වචන පාවිච්චි කරන්න ඕන. රළු වචන කතා කරන්න හොඳ නැහැ. මෘදුමලොක් වචන. අත්ථ සංහිතාච අර්ථ සහිත වෙන්න ඕන. කියන දෙයක Tamanටත් අනුන්ටත් ජීවිතයට ගන්න පුළුවන් දෙයක් ඕන කියන්න. අර්ථ සහිත වෙන්න ඕන. මෙත්ත චිත්තේනච භාසිතවති. මෛත්‍රී සහගතව කතා කරන්න ඕන. අන්න ඔය අංග ටික තියෙනවා නම් ඒවට කියන සුභාසිත වචන කියලා. එහෙම නැත්නම් ඒව දුබ්භාසිතයි. එතකොට මෘදුමලොක් වචන පාවිච්චි කරන්න. ඊළඟ පේසුනෙය පහයිනම් ඔය පිරිසක් බින්දන කේලම් ඒව කියන්න යන්න එපා. කේලම් කියන මිනිසුන්ට කවදාකවත් හරියන්නේ නැහැ. දැන් කේලම ගැන හරියට තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයාට යහපතක් වෙන විදියට නම් ඒ වගේම කාටවත් හානියක් නැත්තම් එහෙම කියන ඒවා කේලම් නෙවෙයි. දැන් සමහර විට අපි කෙනෙකුගේ වරදක් දකිනවා. ඒ වරද හදන්න ඒ කෙනා කියන දේ අහන කෙනෙක් ඉන්නවා. අපි කවුරුත් කිව්වට අහන්නේ කියලා හිතමුකෝ. එතකොට අපි මොකද කරන්නේ? ඒ කෙනා අවනත කෙනාට ගිහිල්ලා කියනවා මෙන්න මෙයා මෙහෙම වැරද්දක් කරනවා. මේක කළොත් මෙයා විනාශ වෙනවා. එතකොට අපි කියලා තියෙන්නේ මොකක්ද? දැන් සමාජ මිනිස්සු කියන්නේ ඒක කේලමක් කියලා. එනමුත් මතක තියාගන්න ඒක කේලම් නෙවෙයි. මොකද ඒ කියන එකේ මුඛ්‍ය පරමාර්ථය තුල තියෙන්නේ මේ වැරද්ද කරන කෙනාව නිවැරදි කරන අදහස. ඒ කෙනා කෙරෙහි මෛත්‍රියෙන් තමයි මේ වැඩේ කරන්නේ. බින්දින්නවත් තියෙන විශ්වාසයක් කඩලා දානවත් එහෙම නෙවෙයි. ඒ කෙනාගේ ජීවිතේ ගොඩනගන්න අවශ්‍ය කරන අවවාදයක් තමයි ලබා දෙන්න කියලා කරන්නේ. ඒව කේලම් නෙවෙයි. හැබැයි දැන් එහෙම නෙවෙයි කියලා කේලම්ම කියන අයත් ඉන්නවා. අරයාගේ වැරද්ද ගිහිල්ලා කියනවා. ඒක කියනකොට තමන්ගේ ඔළුවේ වැඩ කරන විදිය තමයි බලපාන්නේ. මේ වරද ගිහිල්ලා කියපු ගමන් මේ කෙනාට පහර ගහයි. මේ කෙනාට මෙතනින් යන්න වෙයි. ඒක කරන්න ඕන. අන්න එහෙම හිතාගෙන යනවනේ ඒක කේලම. එතකොට මේ කේලම තීරණය වෙන්නේ කියන කෙනාගේ මනසේ ක්‍රියාත්මක වන සිතුවිලි අනුව. මතක තියාගන්න. එතකොට මේ එළී ඉඳලා කාටවත් කියන්න බෑ මෙයා කේලම් කියනවා මෙහෙමයි කියලා. එතකොට දැන් කල්පනා කරන්න ඕන තමන් සමහර විට යම්කිසි සමගි සම්පන්න තනක් බිඳින්න කේලම් කියනවනම් ඒවා මහා අකුසල්. ඒ අය අසත්පුරුෂයි. සමහර විට සමහර ආයතන ගත්තාම ඒවා බොහොම ලස්සනට යනකොට කේලම් කියලා බිඳිනවා. එතකොට මොකද වෙන්නේ? මහා දැවැන්ත පද්ධති කඩාගෙන වැටෙනවා. දැවැන්ත පද්ධති. මොකද සමගි සම්පන්නව ඉන්න තාක්කල් ශක්තිමත්ව යන්න පුළුවන් තැන් කේලම් කියලා බිඳපු ගමන් මොකද වෙන්නේ? ඒ එක කේලම සමහරක් විට මහා දැවැන්ත පද්ධතියක්
බිඳ වැටිලා දියාරු වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එතකොට ඒ දැවැන්ත පද්ධතිය බිඳ වැටිලා දියාරු වෙන එකේ අකුසලයේ බාර ගන්න වෙනවා අර කේලම් කියපු කෙනා. ඒ නිසා හරි බරපතල අකුසලයක් කේලම් කියනවා කියන එක. ඒ නිසා කේලම් කියන්න එපා. ඊළඟට මච්ඡේර විනය යුත්තං මසුරු ගතිය පාලනය කරගෙන පරිත්‍යාගශීලී ගති ලක්ෂණ මතු කරගන්න ඕන. දැන් මොකද හේතුව නිර්වාණය සලසා ගන්න නම් ඒ සඳහා අපි අත්හැරීම පුරුදු පුහුණු කරන්න ඕන. මේ සංසාර ගමනේ යනකොට අපි ටික ටික අත්හරින්න ඕන. මසුරුකම වර්ධනය කර කර ආසාවල් වැඩි කර කර මේ විවිධ දේවල් බදා ගන්න පුරුදු වුණොත් බදාගෙනම තමයි ඉදිරියට ඇදෙන්නේ. කවදාකවත් අතහරින්න බැරි වෙනවා. දැන් මේ සංසාර ගමනේ යනකොට තම තමන් අත්හැරපු විදියට තමයි Tamanට ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්කම තියෙන්නේ. සමහරව ඉන්නවා පොඩි දෙයක්වත් අතහරින්න බෑ. පොඩි දෙයක් හරි නැති වුණොත් ඒක නා පුදුම විදියට මානසික වැටෙනවා. මොකද ඒව දරා ගන්න බෑ. එතකොට බලන්න මේ ටික ටික මසුරුකම පාලනය කර කර එය ඉවත් කර කර අපි පරිත්‍යාගශීලීන් බවට පත් වෙන්න ඕන. මසුරුකම තියාගෙන ගොඩ ගහගෙන බදාගෙන තමනුත් ප්‍රයෝජනයක් ගන්න නැතුව අන් අයටත් ප්‍රයෝජනයක් ගන්න ඉඩ නොදී කටයුතු කරනවා නම් ඒක අතිශයින් විනාශයට හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ මසුරුකම පාලනය කරලා පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඊළඟට සච්ඡං කියලා කියන්නේ ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන්න බෑ. සත්‍යවාදී වෙන්න ඕන. ඒක බොහොම වටින සත්පුරුෂ ගුණයක් ඇත්ත කතා කරන එක. දැන් සත්‍ය කතා කරනවා කියන එකේදී තියෙනවා මේ ක්‍රමයක්. දැන් ඇත්ත උනත් නොකිය යුතු අවස්ථාවක් තියෙනවා. ඒ වගේ වෙලාවල් වලදී සම්‍යක් ප්‍රයෝග භාවිතා කරන්න පුළුවන්. සම්‍යක් ප්‍රයෝග කියන්නේ බොරු නෙවෙයි. දැන් සමහර අය නම් ඉන්නවා මේ පට්ටපල් බොරු කියලා ඒව දානවා මම මේ බොරු නම් කිව්වේ නෑ මම සම්‍යක් ප්‍රයෝගයක් මේ ඉදිරිපත් කළේ කියලා. සම්‍යක් ප්‍රයෝග කියන්නේ හරියට මෙන්න මේ වගේ දේවල්. අපි හිතමු අර එක කතාවක් තියෙනවා භික්ෂුන් වහන්සේ නම භාවනාවේ යෙදিলা ඉන්නකොට එතනින් මේ රාජපුරුෂය සොයන කෙනෙක් දුවගෙන යනවා. හාමුදුරු දැක්ක මේ රාජපුරුෂයා දුවගෙන යනවා. දැන් හාමුදුරු කල්පනා කළා දැන් රාජපුරුෂය එනවා. රාජපුරුෂය ඇවිල්ලා ඉවර වෙලා මේ ගියපු කෙනා ගැන මගෙන් අහනවා. එතකොට ගියපු දිශාව මට පෙන්වන්න වෙනවා. ඒ නිසා මේ භාවනාවට වාඩි වෙලා හිටපු හාමුදුරු මොකද කළේ? සක්මන් කරන්න පටන් ගත්තා. සක්මන් කර කර ඉන්නකොට රාජපුරුෂය ආවා. ඇවිල්ලා ඉවර වෙලා අහනවා මෙතනින් කවුරු හරි යනවා දැක්කද? ඒ වෙලාවේ උත්තරයක් දෙනවා සක්මන් කර කර ඉන්නකොට නම් කවුරුත් ගියේ නැහැ. අන්න ඒවා සම්‍යක් ප්‍රයෝග. බොරුත් නෙවෙයි. ඒවා සම්‍යක් ප්‍රයෝග. දැන් සමහර විට අපි හිතමු අපි කියන ඇත්තෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. සාමාන්‍ය අපි හිතමු කවුරු හරි දුවගෙන කලබලෙන් ඇවිල්ලා අපේ ගේ ඇතුළට රිංග ගන්නවා. තව පිරිසක් කඩු කිනිසි අරගෙන එනවා මේ මිනිස්සව මරන්න. ඊට පස්සේ ඇවිල්ලා අහනවා මේ මෙහිට ආවද? ඔව් මේ ඉන්නේ මෙතන ඉන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒක නගේ ජීවිතේට හානියක් වෙනවා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් බොරු කියන්න බෑ. සම්‍යක් ප්‍රයෝගයක් භාවිතා කරන්න පුළුවන්. ඇඳ උඩ නෑ කිව්වා වගේ ඒ වගේ සම්‍යක් ප්‍රයෝග. එතකොට මේ ඇත්ත කියනොයි කියලා කෙනෙකුට ජීවිතේ පවා විනාශ වෙන විදියට ඇත්ත කියන්න ඕනේ නෑ. ඒවට සම්‍යක් ප්‍රයෝග භාවිතා කරන්න පුළුවන්. එහෙම කියලා බොරු කියන්නත් බෑ. ඒතකොට බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම කෝදාභිභුං ක්‍රෝධය මඩලු කෙනෙක් බවට පත් වෙන්න ඕන. ද්වේෂය පෝෂණය කරන තරමටම තමන් පීඩනයක් භුක්ති විඳින්නේ. ඒ නිසා මේ ක්‍රෝධය පාලනය කරගත්ත කෙනෙක් බවට පත් වෙන්න උත්සාහවත් වෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණයන් තමන් තමන්ගේ ජීවිත ගමන තුළ පුරුදු පුහුණු කරනවා නම් මොනවද? අම්මට තාත්තට සලකනවා නම්, තමන්ගේ පරපුරේ වැඩිහිටියන්ට ගෞරව කරනවා නම්, මෘදු මොලොක් වචන කතා කරනවා නම්, ඊළඟට කේලම් කීමෙන් වැළකීලා වාසය කරනවා නම්, ඒ වගේම මසුරුකම
දුරු කරමින් කටයුතු කරනවා නම් පරිත්‍යාගශීලීත්වය ඉස්මතු කරගෙන වැඩ කරනවා නම් සත්‍යවාදී නම් ඇත්ත කතා කරනවා නම් ක්‍රෝධය පාලනය කරගෙන නම් මෙන්න මේ අංග 7න් යුක්ත පුද්ගලයා තං වේ දේවා තාව තින්සා ආහු සප්පුරිසෝ ඉති ආන්න ඒ අයව තවුතිසා වැසි දෙවියෝ සත්පුරුෂයෝ කියලා හඳුන්වනවා. ඒ නිසා දෙවිවරුත් ප්‍රශංසා කරන දෙවිවරුත් ගෞරව කරන පිළිපැදිය යුතු මෙන්න මේ කාරණා 7 ජීවිතයට එකතු කරගන්න මේ උතුම් දම් දෙසුම ඔබට අපට හේතු වාසනා වේවා. සියලු දෙනාටම සසර ගමනින් එතරව ගෞතම බුදු සසුනේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශෂි ක්‍රිෂාන් ගුණසේකර මැතිතුමන් ඇතුළු පවුලේ පින්වත්තුන්. එතුමන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පරලෝ සැපත් කල්යාණී පරණවිතාන ආදරණීය නැන්දට තිලක නැන්දට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම කුලසේන ඩී සිල්වා හෙවත් ආදරණීය රාහුල මාමට සුමනපාල ඒකනායක ආදරණීය ගුරු පියාණන්ට රත්නායක මුදියන්සේලාගේ විමල් රාජසේකර දයාබර මාමණ්ඩියට ටී කෝලියට් ගුණසේකර සොයිසා සීයා ඇතුළු නමින් මිය පරලෝ සැප සියලුම ඥාතීන් සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටදෑ සමය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහා සංඝරුවනට ජාතික වීරයන්ට යුද බිමේදී මියගිය වීරෝධාර රණවිරුවන්ට සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන්ව සසර දුකින් එතරව උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කින අදහසින් තියාගෙන අපි රැස් කළ පින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. විශේෂයෙන් දෙසැම්බර් මාසයේ 9 වන දින උපන් දිනය සමරන්නට යෙදුණු ශෂි ක්‍රිෂාන් ගුණසේකර මැතිතුමන්ට දෙවියන්ගේ ධාර්මික රැකවරණින් කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය සැලසේවා. ඒ වගේම එතුමන්ගේ දයාබර බිරිඳ රසිකා දිල්රුක්ෂි මහත්මියටත් ඒ වගේම ඔබට නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරුවනට වසාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට ඒ වගේම ශෂි ක්‍රිෂාන් ගුණසේකර මහත්මයාගේ පවුලේ පින්වත් සියලු දෙනාටම රටවැසි ලෝවැසි කාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙවියෝ මෙපින් අනුමෝදන්ව සසර ගමන සුවපත් කරගනිත්වා උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කින අදහසින් අපි දෙවියන්ටත් පින් දෙමු. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් ඔබ අප සියලු දෙනාටත්
සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි ශෂී ක්‍රිෂාන් ගුණසේකර මහත්මයාගේ පින්පර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එමෙන්ම එතුමන්ගේ දෙසැම්බර් මාස 9 වන දිනට යෙදුණු ජන්මදිනය වෙනුවෙන්ද මෙම සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමන්ට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනු ලබනවා. එමෙන්ම ශෂී ක්‍රිෂාන් මහත්මයාගේ නමින් පරලෝසපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින් කුසල් අනුමෝදන් වී වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා